භාවනා වැඩසටහනේ පළවෙනි දවස. අපේ අද හිමිදිරි උදෑසන කිව්වේ සමත භාවනාවක් වෙච්ච ඒ මෛත්‍රී සහගත අරමුණු කල්පනා කරන්න කියලා. දැන් අර පිරිමි ආයෙ ටික නැගිටින්න කලුතෙන් ආපු ආයෙ ටික. එතකොට ඔයාලා කරාද? උදේ වරුවේ කල්පනා කරා. මොකද්ද වාක්‍ය ටික කල්පනා කරේ? මොකද කරේ? අය විදිහට හිතුවා. ඒ කවුලන්නේ මොනවා හරි මෛත්‍රී සිතිවිලි. හරි කල්පනා කරගෙන හරි වාඩි. කල්පනා කරගෙන එයා ඒක හොඳයි. එතකොට මේ හවස වෙනකොට දේශනා වෙනකොට හිත මුදු වෙනවා. දැන් අලුතෙන් ආපු අයටත් ඒ කියන්නේ දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරා අපේ සාමාන්‍ය මිනිසුන්ගේ චින්තනයට කියන්නේ පුතත්ජන චින්තනය. ඒ කියන්නේ වෛරයට වෛරේ, එකට එක කිරීමට එකට එක කිරීමෙන්, නොදීමට නොදීමෙන් මේ විදිහට තමයි සාමාන්‍ය රටාව යන්නේ. මොකද උන්වහන්සේ කිව්වා පටිසෝතගාමී චින්තනය. මොකද්ද? කාට හරි හිත නිවා ගන්න ඕන නම් ඒ අමාරු වැඩේ කරන්න ඕන. මොකද්ද අමාරු වැඩේ? වෛරය අවෛරය සංසිඳවන්න ඕන. නොදුරු කෙනාට දෙන්න ඕන. බොරු කියන්නාට සත්‍ය කියන්න ඕන. ඒ විදිහට හිත වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ හිතන විදිය රටාව වෙනස් කරගන්න කියලා කියන්නේ. ඒක තමයි විපස්සනාව. ඒක තමන් කරන්න ඕන. දැන් මේ සමාජයේ පොඩි කාලේ ඉඳලම අපි පුංචි කාලේ ඉඳලා අපි පුරුදු කරලා තියෙන යම් චින්තන රටාවකට. අපේ වගේ රටක නම් ගොඩක්ම නෙගටිව් චින්තන රටාවක්. බෑ කියන එක, නෑ කියන එක, ඒ දේවල් ඒකද අනිත් පැත්තට. එහෙම බැරි දෙයක් නෙවෙයි. දැන් ගොඩක් සමහර මිනිස්සු අහුවත් දෙයක් බෑ. හැබැයි ඒක කරන්න ගියාම එහෙම හිතලා දුක් විඳිනවට වඩා ලේසි කරන්න. දැන් අපි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත ධර්ම මේක. උන්වහන්සේ හැමෝම හිතුවා ඒක දැන් ලස්සන උපමාවක් කිව්වා. ගඟක් ගලාගෙන යන විදිහට තමයි අනුසෝතගාමීව තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ සිත් ගලාගෙන යන්නේ. ඊට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමට පටිසෝතගාමී කියන එක උඩුගම් බලා පීනීම. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ට වැඩි වැඩ කරපු කෝකකම් කරපු කපටිකම් කරපු කෙනෙක්ට සමාව දෙන එක, ඒව අතහැරලා දාන එක, ඒක ඒ හිතින්ම සම්පූර්ණයෙන්ම අයින් කරන එක, ඒක පටිසෝතගාම. අපේ හිත අනාදිම සංසාරේ පටන් මමත්වය අල්ලගෙන ඒ වටා දේවල් එකතු කරන්න තමයි හිත පුරුදු කරලා තියෙන්නේ. ඉතින් එහෙම හිතක ඒ මමත්වය දිය වෙලා යන දේවල් අතහැරලා දාන එක, ඒක පටිසෝතගාම. අපි ජීවිතයේ පුංචි කාලේ ඉඳලා අපි හැදිලා තියෙන බලාපොරොත්තුත් එක්ක අපිට කැරට්ටලයක් දෙන්න ඕන වැඩ කරන්න. අර අස්සයට කැරට්ටලේ දුන්නොත් විතරයි දුවන්නේ. ඒ වගේ බලාපොරොත්තුත් එක්ක තමයි මිනිස්සුන්ගේ ජීවිත ගැට ගැහිලා තියෙන්නේ. බලාපොරොත්තුත් එක්ක දන් දෙන්නේ, බලාපොරොත්තුත් එක්ක ඉගෙන ගන්න, බලාපොරොත්තුත් එක්ක හැමදේම ආදරය කරන්නේ බලාපොරොත්තුත් එක්ක. වෛර කරන්නේ හැමදේම බලාපොරොත්තුත් එක්ක. ඒක අනුසෝතගාමී. එතකොට බලාපොරොත්තුත් එක්ක වැඩ කරන මනුස්සයව හැමදාම වැඩ මහන්සි වෙනවා විතරයි. වෙහෙස වෙනවා, පීඩාවටපත් වෙනවා. දැන් උදාහරණයක් කියනවා නම් දැන් මෙහි ඉන්නවා මහාන වෙන්න ආපු කෙනෙක්ට අපි මේ දේශනාව කියා දෙන්න. නමුත් එයා ඉන්නේ බලාපොරොත්තුත් එක්ක නම් මහාන ජීවිතේ එයාට කාලයක් යද්දී බලාපොරොත්තු ස්ටෝරිය නැතුනොත් එයාට විශාල වෙහෙසක් දැනෙන්න ගන්නවා. හැබැයි එයා ඒක අහලා එයා වැඩ කරනවා. එයා මහන්සි වෙනවා. එයා හිත පිරිසුදු කරගන්න. නමුත් එයාගේ වැඩ කරන්නේ තව එයා කාගෙවත් හොඳ අහන්නවත්, එයාට ක්‍රෙඩිට් එකක් ගන්නවත්, එයාට දේවල් ලබා ගන්නවත් නෙවෙයි. අන්න එතකොට හිත කුසල් වලින් පිරීලා යනවා. කුසල් උපසම්පාදනය කරගත්තාම තමයි හිතක් দমনය කරන්න පුළුවන්. හිතක් দমনය කරන්න නම් බලාපොරොත්තු විරහිතව කරන්න. දැන් උදාහරණයක් කියනවා නම් අපි අර වැවක් ගිහිල්ලා හැදුවා. අපි දැන් මේ මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට හොඳක්වත් අපිට ක්‍රෙඩිට් එකක්වත් නමුත් අපි ඒක වැඩ කරා. ඒ ගමේ කොච්චර මිනිස්සු හිටියද? අපි මෙතන ඉන්න මිනිස්සුන්ට වඩා පිරිසක් එතන හිටියා. 10 ගුණයකටත් වඩා හිටියා. නමුත් මේ මිනිස්සුන්ට ඒ වැව හදා ගන්න බැරි වුණා. ඇයි? හැමදාම Tamanට වගාලින්දක් ලැබෙන විදිය විතරයි මිනිස්සු කල්පනා. නමුත් ඒ වගාලින්ද හදා ගන්නවත් මේ මිනිස්සුන්ට ශක්තියක් නැහැ. ඒ ශක්තියක් නැති ඇයි? ඒක අපි මේ ගමේදී හොඳටම දැක්කා. මේ මිනිස්සු Taman ගැන හිතන්නේ. Tamanට දෙයක් දෙනවා නම් විතරයි වැඩක් කරන්නේ. නමුත් අපිට මේ දෙයක් ලැබෙනවට නෙමෙයි අපි ගිහිල්ලා වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට ඒ ගමන් වල ඉඳන් ටීවී දාගෙන ඒව රෑ කතා බලනවා. අපි රෑ එළි වෙනකන් අවුවේ තෙමෙනවා වැස්සේ පාඩේ. ඒක පරාර්ථය කියලා.
ඒ එහෙම මිනිස්සු කල්පනා කරනවා බලාපොරොත්තු මොන බලාපොරොත්තුවෙන් මේ වගේ වැඩ කරනවද? දැන් හැම මිනිස්සුන්ට හිතෙනවා එහෙම. මිනිස්සු ඒ ගනුදෙනුවක් මේ කරන්නේ. ගනුදෙනුවක් කරනකොට යම් මිනිස්සෙක් දහස් ගණනක් අතර ගනුදෙනුවක් නැතුව වැඩ කරනකොට උට ඒක දරා ගන්න බෑ. ටික අදාහ ගන්නත් බෑ විශ්වාස කරන්නත් බෑ. යාට සාපේක්ෂව යා කල්පනා කරන්නේ. මොකක්ද මේගොල්ලොන්ට තියෙන ලාභේ? මොකද ලාභය බලලා මේ මිනිස්සු ගනුදෙනු කරන්නේ. එතකොට ඒත් මේ මිනිස්සු කල්පනා කරන මේ නුන්ට මොනවා හරි ඇති. ඒක සංවිධාන වලින් හරි හම්බ වෙනවා ඇති. එහෙම හිතනවා ඇති. මේ මිනිස්සුන්ට එතනින් එහාට හිතන්න පුළුවන් සීමාවක් නැහැ. එයාලා වැඩ කරන්නේ පඩියට. එයාලා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. යම් මිනිස්සුද අපි ගිහිල්ලා පේන හරි නොපෙනෙන හරි දෙයක් වැඩ කරොත් ඒ මිනිස්සු වගේම තමයි. එක්කෝ පේන සම්පත් ලබා ගන්න, එක්කෝ නොපෙනෙන ආධ්‍යාත්මික දියුණුවකට. ඒ කියන්නේ අපි නිවන අරමුණු කරලා, එක්කෝ දිව්‍ය ලෝකයන් අරමුණු කරලා එහෙමත් මිනිස්සු බලාපොරොත්තු තියාගන්නවා. ඒක තොර අපිට සුදු. දැන් අපි තරණුගේවඩ මෙල්ල ප්ලේස් එකේ ගිහිල්ලා වැඩ කරා. ඒ වැඩ කළා දැන් අපි මේ මිනිස්සුන්ට පැලගෙනල්ලා දෙනවා. ඒ කිසිම ලාභ නෙමෙයි අතින් දීලා හරි ගෙනල්ලා දෙනවා වැලේ ඉඳ ගන්න. ඔව් අමාසෙන් අන්තිමට අතින් පාඩුවේ ඒත් ප්‍රශ්නේ යන්නේ අපි සතුටින් ඉන්නේ. එතකොට අපි එතන දිවා රාත්‍රී වැඩ කරේ වටේ පිටේ ඉන්න මිනිස්සු කල්පනා කරන දේ අයියා කොමුන්ට පිස්සුද මන්ද. මේ මිනිස්සු පඩියට වැඩ කරනවා ගෙදර එනවා බුද්ධිය ගන්න. එතකොට ඒ අපි වගේ මිනිස්සු දැක්කලා මේ මිනිස්සු පුදුමයටපත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ කතා සරුත් ඇවිල්ලා කතා කරනවා. ඒ කොහොමද එහෙම කරන්නේ? ඒ කරන්නේ ඇත්තටම හිතේ චුට්ට පිරිසුදුනහම ඒක ඇඟට විතරයි වෙහෙස හිතට වෙහෙසක් නැහැ. හැබැයි යම් මිනිස්සේ බලාපොරොත්තු වැඩ කරොත් එයාට වෙහෙසයි. අපි අතර ඉඳගෙන උන. ඒක එහෙම තමයි. එයා බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති තාක්කල් එයාට වෙහෙස දැනෙනවා. ඒ නිසා මං අහන්නේ අපි මේ හිතන වතන විදිය බුදුහාමුදුරුවෝ කියපු විදිය. තව තවත් ඒකේ අඩුපාඩු තියෙනවා. තව තවත් ඒක පිරිසුදු කරගන්නවා. තව කොහේ සියුම් තැන් හරි තියෙනවා ඒක පිරිසුදු කරගන්න. එතකොට තමයි හොඳට කුසල් රැස් වෙන්නේ. මෙහෙම මිනිස්සු මේ ගමේ 1000ක් හිතුවොත් මේ රටේ 1000ක් හිතුවොත් කොච්චර ඒ රටේ වෙනසක් කරන්න පුළුවන්. ඊළඟට ඒ ස්වභාව දහම අපිට කිසි දෙයක් අඩුපාඩු කරන්නේ හුස්ම ගන්න දෙනවා, කෑම බීම දෙනවා, හැමදේම දෙනවා. හැම ඇඳුම් බලඳුම් නැතන් හැමදේම තියෙනවා. එතකොට ඒ පරාර්ථය කරන මිනිහට ස්වභාව දහම කිසි දෙයක් අඩුවක් නැති යාට ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු තියෙන මිනිස්සු. බලාපොරොත්තු අඩු මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මහා රජ මේස් එකක් උඩ කෑවත් එකයි, පොල්ලත්තක් උඩ දාගෙන කෑවත් එකයි. පොළ උඩ වාඩි වෙලා කෑවත් එකයි. ඒක හරි නිදහස් ජීවිතයක්. ඉතින් ඒකට තමන් ඇත්තට මේක භුක්ති විඳින තමන්ගේ හිත අවංකව එතන තත්වයට පත් කර ගන්න ඕන. ඒකට වීරිය කර ගන්න ඕන. ඒකට ශක්තිය ගන්න ඕන. සමහර වෙලාවට මේ ගම්වල මිනිස්සු ඉන්නවා. අපි ගාවට වැඩට මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු පඩිය බලන් වැඩ කරන්නේ. අපිත් එක්ක ඉඳලා පොඩ්ඩක් කිව්වා යමක් කරලා දෙන්න. නමුත් අපි ඒගොල්ලෝ ගෙදර ගියායින් පස්සෙත් අපි සමහර වෙලාවට වැඩ කරනවා. ඒත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ජීවිතේ මේ පටිසෝතගාමී චින්තනය කියන්නේ එන්නේ එහෙම මම මෙහෙ මේ මෙතන ඉස්සර මේ ඉන්න තැනම අපේ ගමට මාතලේ පැත්තෙන් හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා එයාට ඉන්න තැනක් නැතුව ගමේ කට්ටිය එක්කන් ඇවිල්ලා තිබුණා. හැබැයි එයාට ඉන්න තැනක් මෙතන හදන්න ඕනේ. ඒතර මං ඒ ලෙවල් කරන විභාගෙ කිට්ටුව. ඉතින් මං කල්පනා කරා මේ හාමුදුරුවෝට යන්න ඉන්න තැනකුත් නැහැ. කට්ටිය අපේ ගමේ හැම මිනිස්සෙම සල්ලි කඩා ගන්න හදන පඩි ගන්න හදන්නේ. මම මෙයාට උදව් කරන්න ඕනේ. ඉතින් මෙතනම මැටි ගහලා පුළුවන් විදිහට යාළුවොත් එකතු කරලා තැනක් හදලා දුන්නා. ඊට පස්සේ ඒ හාමුදුරුවන්ට ඉන්න පහසුකම් ටික හදන්න අපි සෑහෙන උත්සාහ කරා කීප දෙනෙක් එකතු කරලා. ඒතර මගේ යාළුවෙක් හිටියා හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ යාළුවා මට කිව්වා පිටගම් වලින් ඇවිල්ලා වැඩ කරන්න හොඳ නැහැ. ගම් වල මිනිස්සුමයි ඒවා කරන්න ඕනේ. එහෙම යාගේ හිතුවේ. දැන් මම හිතුවේ එහෙම නෙමෙයි. වෙන පිටගම කාගහරි ගාවට ගියත් ඒ උදව් කරන්න ඕන ගමද පිටගමද පිට රටක්ද කියලා අපිට හිතෙන්නේ. නමුත් පස්සේ කාලයක් යනකොට ඔහු ඒ මගේ යාළුවා තාම දුකසේ ජීවත් වෙන්නේ. ඒ දුක උට ගොඩක් හැකියාවනුත් තිබුණා. ඒ දුකසේ ජීවත් වෙන්න හේතුව වශයෙන් මට අද පේනවා. ඒ හිතන විදිය අපුරුසු එයා කවදාවත් ඒක නිවැරදි කරගත්තේ නැහැ. කවදාවත් ඒක නිවැරදි කරගත්තේ නැහැ. කොච්චර හැකියාවක් තිබුණත් අර ඉර වලාකුළු වලින් වෙනවා වගේ එයාගේ අර අපිරිසුදු චින්තනයෙන් එයා වැහිලා ගියා. මේ වගේ තවත් මගේ යාළුවෝගේ දැකලා තියෙනවා පොඩි කාලේ. ඒගොල්ලෝ හිතන විදිය ඒ තමන් ගැන. දැන් අපේ පන්තියේ හිටිය හැමදාම
පළවෙනි ගන්න ළමයි එයා කවදාවත් දන්න දෙයක් ලේසියකට කාටවත් කියලා දෙන්නේ නැහැ. හැමදාම පළවෙනිය. නමුත් අද ජීවිතේ ගත්තාට පස්සේ ඊටමත් දුකසේ ජීවත් වෙන්නේ. ඊටමත් මේ හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳ හැකියාවන් තියුණා. මොකද මට තීරණේ යාගේ චින්තනයෙන් එයාව වැහිලා ගියා. පිරිසුදු චින්තනය යාට පිරිසුදු කරගන්න බැරි වුණා. දැන් මම පොන්චි කාලේ එහෙමනේ මට මොකක් හරි එකක් පුළුවන් අපේ පන්තියටම පුළුවන්. ඒක මම ඔක්කොටම කියලා දෙන්න. ඒක මේ බණ දැනගෙන නෙවෙයි. මම කැමතියි තව කෙනෙක් ඒ දේ ඇත්තටම එයා ඒකට දක්ෂ වෙනවට. ඒ දේ හරියටම ඉගෙන ගන්නවට. එතකොට ඒ ස්වභාව දහමේ අපි ඒ හිතන රටාවේ පොඩි කාලේ ඉඳලා වෙනසක් තිබුණා. ඒක දැන් තමයි පස්වට ගිහිල්ලා බැලුවාම තේරෙන්නේ මේ දහම තේරුම් අරන් වෙනස් වීමට වඩා පුංචි කාලේ ඉඳලා පොඩි ඒ රටාවල වෙනසක් තිබිලා තියෙන සංසාරික පුරුද්දක් වෙන්නේ නැහැ. එතකොට ඒක සාමාන්‍ය මිනිස්සු හිතන විදියට එක්ක බලනකොට ඉන්නකොට ඒ ළඟ ඉන්න අයට පේනවා වෙනස් කියලා. මොකද අනිත් අයට තේරෙන්නේ. ඉතින් ඒ අපි අද හිතන පතන විදිය අනුව තමයි අපි හැමතිස්සෙම බලන්නේ. දැන් මේ වෙලාවේ හැමෝම හාල් එකතු කරගන්න. අපිත් හාල් එකතු කරගන්න. මේ මිනිස්සු හාල් එකතු කරගන්න ඒගොල්ලෝ පවුලේ අයට කන්න. අපි හාල් එකතු කරගන්න මිනිස්සුන්ට කන්න දෙන්න නැවත. ඒ නිසා මේ අන්න ඒ විදියට තමයි අපි අපේ මේ ජීවිතේ බුදුදහමෙන් උකහාගත්ත දේ ඇබ්සෝබ් කරගත්ත දේ උරාගත්ත දේ ඒකට කියන පටිසෝතක. එහෙම ලේසි නෑ මිනිහෙට මේ කිව්ව දේශනාවක් කරන්න ලේසි කියන්න ලේසි කරන්න හරි අමාරුයි. ගොඩාක් සාංශාරික දුර්වලතා තියෙන මිනිස්සෙක්. ඒ කියන්නේ ගොඩාක් ලෝභ ගොඩාක්ම හිතින් දේවල් තදින් ග්‍රහණය කරගන්න තමන් ගැනම හිතන මිනිස්සුන්ට ලේසි නෑ නිකන් දෙදරලා යනවා. මේ වගේ දේවල් ඇහෙනකොට මේ මිනිස්සු කම්පාවට පත් වෙනවා. ඇත්තට මෙහෙම කරන්න පුළුවන්ද? ඉතින් දැන් ඒක මම විතරක් නෙවෙයි. එතකොට ඒ වගේ මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා. පුංචි කාලේ ඉඳලා සිතන එකේ පොඩි වෙනසක්. පරාර්ථීය බවක් තිබිච්ච මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙනවා. අනිත් මිනිස්සු අඩුපාඩු හොය වැරදි හොය ඒ දේවල් කර නිකන් තමන්ගේ මනස අපාගත කරගන්න එච්චරයි කරන්නේ. මේ ඕනම මිනිස්සෙක්ගේ වැරදි හෙව්වොත් ඕන තරම් හොයාගන්න පුළුවන්. හොඳ හෙව්වොත් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් දැන් අර නෙගටිව් පැත්තට පුරුදු වෙච්ච මිනිස්සු ඒකම ඔය යනවා යා වැඩක් කරගන්නේ ජීවිතේ. ඒතරේ තමන්ගේ ඒ ගොඩට වැටෙන්න හොඳ නැහැ. තමන් බලන්න ඕන තමන්ගේ හිතේ දුර්වලතා ටික හදාගෙන අනිත් මිනිස්සුගේ සිත්වල දුර්වලතා දැක්කම ඒක තමන්ට ගලපලා තමන් ගාව තියෙන ඒක ඉවත් කරගන්න ඕන. හිතන වෙනක වෙනස් කරන්න ඕන. ඒක තමයි තමන්ට විපස්සනා වඩනවයි කියලා කියන්නේ. ඒක තමයි තමන්ගේ හිත පිරිසුදු කරගන්නවයි කියලා කියන්නේ. ඒක කරන්න ඕන. දැන් මේ දැනට උනත් මෙහි ඉන්න ගොඩක් මිනිස්සු දැන් මේ සමහර අය එහෙමයි. ගොඩක් අය පරාර්ථිය නම් මේතන මීටත් වඩාම ලස්සනයි ඇත්තටම. දැන් තාම එහෙම නෑ මෙහි උනා. ඇත්තම කියන්න එපා. නැත්නම් අර මෙහෙම කැලේ හැදිලා මේ වෙනම් මල් පිපිලා සුවඳහම ලස්සනට තියෙනවා. හැමෝම මම කියන මොකද යා හිතනවනේ මෙතන ලස්සන කරගන්න ඕනේ. ඒක මම කියනවටනේ ගොඩක් අය කරන්නේ මෙතන ඕනේ. මම කිව්වත් කරනවා. එහෙම නැති කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මම දන්නවා. අනිත් අය කියනවා. ඒ කියන්නේ තාම Tamanට නිදහස තමයි හොයන්නේ. Tamanගේ ලාභය තමයි හොයන්නේ. ඒ කැලල හැමදාම ඉවොත් ඒ කැලලට Taman ඉතුරු වෙනවා. එහෙම නැති අය ඉන්නකොට ඒ පරිසරය ලස්සන වෙනවා. එතනින් ගියාට පස්සේ ඔහම ගස් යට පොල් වැටෙන්නේ නැහැ. මොකද ඕවා අරගෙන ආවල අර දවසලට හරි දෙන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ ඒක කැලවල නෙමෙයි. ඉතින් කියනවා අද මේ ටික වවන්න, අද මේ ටික පිරිසිදු කරන්න. අද මේ දරගොඩ අඩු කරන්න. ඔහොම ඉතින් කියනවා. ඒ කියනවා කියන්නේ ඒ තාම අර හිතන නිසා. දැන් කවුරු හරි හිතනවා මේ මම මේ ටික සුද්ධ කරන්න, මම මේ ටිකේ මල්ලින් දාන්න ඕන. එතකොට ඒ හැමෝටම මේ පැත්තට ගියාම ලස්සනයි. හැමෝටම ඒක වාසිය සමනැලයට, මීමැස්සට, සතාසීව්පාවට, එතනින් ගියා මේ මිනිස්සෙක් ගියා මේ ප්‍රදේශය ලස්සනයි. ඒකයි කියන්නේ. ඒ දවසට දවසක් එනකම් ඒ දවස වෙනකම්ම තමන් වෙනුවෙන් හිතනවායි කියලා තමයි තේරෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මේ දැන් මෙතන ඉන්න පිරිස ගත්තොත් 40කට 50කට වැඩි ඉන්නවා. ඒකෙන් අති බහුතරයක් තාමත් තමන් දැන් මෙතන ඉන්න ගොඩක් අය අලුතෙන් ආපු අයගේ අපි ඒක වැඩිපුර දකිනවා. යාවල ලෙඩ කාට හරි කන්න කියලා දෙන්න එකෙන් හරි කවන්නේ අද ලෙඩ වෙලයි කියලා කාමරයට ගිහිල්ලා ඉන්න. එතකොට අපි දන්නවා මේ මිනිස්සයා තාම මෙයාට බලන්නේ වාසිය. අද මම රෙස්ට් එකක් ගන්නවා. දැන් වැඩ කරන මිනිස්සු සතියට දවසක් නිවාඩු ගන්නවනේ එහෙම. අපිට එහෙම නිවාඩු නැහැ. ඉරිදද සඳුදද අඟහරුවාදද කියලා එහෙම හිතන්නේ. වැඩේ කරනවා. දැන් රැයි මේ දවස් ටිකේම දැන් හිටපු අය රෑ 2යි 3යි 4යි යනකොට මේ වෙනකම් මේ කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. ඒකයි හෙට මට දෙයක් ලැබෙයි කියලා හිතලා කරන දෙයක් නෙවෙයි.
ලබන ආත්මෙ ලැබෙයි කියලා හිතලා කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒක පුරුදු වෙන්න. නෑ දැන් නැත්තම් මේ එතන සුද්ධ කරන්න මේ මකුණු දැල් කඩන්න අර අස් කරගන්න ඒවා කියන්නේ. හ්ම්. එතකොට ඒ අර දැන් මෙහි රටාවක් තියෙන උදේ නැගිටිනවා. දවල් දානේ වළඳනවා වැඩ කරනවා. ඒ වැඩ කරාට වැඩ කළා වැඩක් නැහැ. හ්ම්. ඒවා හැමදේම කරන්න ඕන. ඒක අනික් කෙනා කියන්න ඕන. ඇවිල්ලා ඔහේ අරක කරන්න මේක කරන්න. ඒ කියන්නේ තාම ඒ කරන් වැඩිපුර කියන්න වෙනවා කියන්නේ වැඩිපුර ඉන්න එක මමත් වැඩි. එක මිනිස්සෙක් හරි. දැන් මම උදාහරණයක් වශයෙන් අර මේ වැසිකිලි මිනිස්සයා හොයාගෙනම ගියේ ඒකයි. ඒ මිනිස්සයාට අපි කවුරුවත් කියලා නෙවෙයි වැසිකිලිය පිරිසුදුව තියාගත්තේ. එයාම හිතලා. එයාම හිතුවා මේ එන මිනිස්සුන්ට සතුටු වෙලා යන විදියට මේ වැඩේ කරන්න ඕන. 1300යි වැටුම. පඩිය ගැන ඒ පඩියෙම පර්ෆියුම් ගෙනල්ලා ගැහුවා. ඒව පිරිසුදු කරා. මම S2 දැකපු ඉන්න කියන්නේ මල් තිරුවා ගෙනල්ලා. ඒක හොටෙල් එකක් වගේ කරා. දොර එන හැම මිනිස්සෙම රුපියල් 10 අපි දැක 10 100 වුණත් දීලා යනවා. එයා ඒ 10 100 බලාගෙන කරේ නැහැ. එයා සතුටින් ඉන්නේ. එක මිනිස්සෙක්ගේ හිතේ ඇති වෙන පරාර්ථය හිනවා. දැන් මෙහි වැසිකිලුණු මම බලන්න ඕන මාසෙකට සැරයක් මම්ම කියන්න ඕන අතර යකඩ කෑල්ල අයින් කරන්න. මෙතන මේ දැන් කුණු පිරීලා මේ ටික අස් කරන්න. ඒ කියන්නේ ඉන්න අයට පේන්නේ. දැන් මේ බකට් වල කුණු පිරීලා අයින් කරන්න. ඒ කියන්නේ මොකද වෙන්නේ? ඒ කියන්නේ කියනොත් කරනවා. ඉවොත් නොකර ඉන්නේ නැහැ. හැබැයි යාට පේන්නේ නැහැ ටික අයින් කරන්න ඕන. මෙතන පිරිසුදු වෙන්න ඕන. මෙතන මේ කුණු ගොඩ අයින් කරා නම් හරි. එතන තව එතකොට මොකද? ඔන්න එන්න කට්ටියලා කරන්න ගත්තම ඒ නිසා එහෙම හැමෝම ඉන්න හැමෝම වෙනවනම් මෙතන පිටත් වඩා ලස්සන වෙනවා. තා කොච්චර ලස්සන මල් වර්ග තියෙනවද නේද? ඔය ඉඳන්න පුළුවන්. මොකද සමහර මිනිස්සු ආසයි පරිසරය බලන්න. ඒ ඇවිල්ලා බණ අහලා නතර වෙන්නත් පුළුවන්. එයාගේ ජීවිතය හදා ගන්නත්. ඒ නිසා ඒ හිත ඇත්තටම පරාර්ථයට යන්නේ මේ මිනිස්සු කොහෙට ගියත් අපායට ගියත් ඒක ලස්සන වෙනවා. දැන් මම කිසිම දෙයක් නැති කිසිම තරක් නැති තරකට මම ගිහිලා ටික කාලයක් හිටියොත් අනිවාර්යයෙන් මේක වෙනස් වෙනවා. මගේ ජීවිතය තුළ මම ඒක දැකලත් තියෙනවා. දුෂ්කර අති දුෂ්කර වතුරවත් නැති ලයිට්වත් නැති එදා වේලා හරියට කන්න නැති ගම් වලට කියලා සම්පූර්ණ ඒ පරිසර වෙනස් කරලා දීලා තියෙනවා. එතකොට ඒ ගමේ මිනිස්සුත් එහෙම හිතුවනම් ඊට කලින් මේ මිනිස්සුන්ට ඒක වෙනස් කරගන්න තිබුණා. ඒ නිසා ඒක මම තාම මෙහෙ දකිනවා. මෙහෙ තාම මේ ගොඩක් අය කියන්නේ තමන්ගේ නිින්ද තමන්ගේ නිදහසේ ඉන්න වෙලාව තමන්ගේ මේක බලන්නේ අර ඉන්න නිසා වැඩක් කරන කට්ටිය තමයි වැඩි. උන්නනේ. ඒක කාලෝනේ ආයෙක යා හිතර මං කාලමයි මම වැඩක් කරන්න ඕන. නැත්තම් මම මාසයකින් විතර ඇවිල්ලා බලනකොට ගොඩක් තැන් යනවා තනකොළ ටික කපන්න. අර හරක් ටික සත්තු හදන්න ඕනේ කොට හරක් ටික බලන්න. ඒවා තම තමන් හදා ගන්න ඕනේ. එතකොට උපදෙස් දෙන්න අඩු වෙනවා කියන්නේ ඒක හොඳයි. ඒක හැමෝටම ලේසි. එතනින් ගියාට පස්සේ හැමෝටම පහසුයි. ඒතකොට එන අලුත් එක ආවොත් දැන් අපිට පේනවා දැන් මෙහි ඉඳලා කියලා ඒ විදිහට හිතලා ඉන්න කීප දෙනෙක් නිසා මේක දුවනවා. අලුතෙන් ආපු ගමන් මොකද්ද බලන්නේ කියලා මේ ඉන්න අයට පේනවනේ. කොයි වෙලාවද කාමරේට යන්නේ කොයි වෙලාවද වැඩේ මග හරින්නේ කියලා දැන් අලුතෙන් එන ගොඩක් අය බලනවා. ඒතකොට මේගොල්ලෝ අපි එලවලා හරියන්නේ නැහැ. ඒගොල්ලොන්ට මේ රටාව හිතන රටාව හුරු කරවන්න ඕනේ. ඒ නැත්නම් මේ මිනිස්සෙට කවදාම විමුක්තියක් නැහැ. ගැලවීමක් නැහැ. ඒක හොඳින් නරකින් ආදරෙන් කරුණාවෙන් සැරෙන් හැම දෙයකින්ම උගන්වන්න. ඒක තමයි අපේ ඩියුටි. ඒක එන්සා මෙතන විපස්සනාව කියන එක ගත්තාම මම ඒක වාඩි වෙලා කරන දෙයක් නෙවෙයි. ඒක ප්‍රායෝගික තලයේ මේ වැසිකිලියක් වුණා තමන්ගේ හිතේ විපස්සනාව එළියට පේන්න පුළුවන්. තමන්ගේ හදවත එළියට පේන තමන් ඉන්න තැන. තමන් කරන වැඩවලින් තමන්ගේ ක්‍රියාවෙන්. ඒක එහෙම. ඒක තමයි අපේ දැන් බුදුහාමුදුරුවෝ උනත් කියලා තියෙන්නේ. දැන් ඒක ජාතක කතාවක් තියෙනවා. ඒකේ තියෙන්නේ මේ එක හාමුදුරුවෝ කෙනෙක්ට මේ බුද්ධ කාලේ චෝදනා කරනවා. හැබැයි උන්වහන්සේ කාටවත් චෝදනා කරන්නේ නැහැ. උන්වහන්සේ හැමතිස්සෙම මේ ආරාමයේ පිරිසුදු කරන්න වැඩ. ඉතින් එයාට චෝදනා කරන භාවනා කරන්නෙත් නැහැ, බණ අහන්නෙත් නැහැ, මල්ලින්දනෝ විතරයි වතුර ගේනවා විතරයි ඕවයි කියලා. ඒ බුදුහාමුදුරුවෝ ඒ ජාතකේ නම මට මතක නැහැ. උන්වහන්සේ දේශනාවක් කරන මෙයා සංසාරෙත් මේ එනකොට මේ සංසාර ගමනේදී මේ වගේ මේ ඍෂිපොජ්ජාව කියන්නේ ඍෂිවරු වශයෙන් හිටියා. ඒ වෙලාවෙත් එදත් එයා හිතුවේ අනිත් අය කොහොමද වතුර ගන්නේ කොහොමද මේ පරිසරය ලස්සන වෙන්නේ. එතකොට තමයි එතන ඉන්න අයට භාවනා කරන්න පහසු කියලා එයා මේ වැඩ කටයුතු යෙදුණා. මේ එයා නිසා හැම කෙනෙක්ම ඊටමත් හිත සුන්දරව බණ භාවනා කරගත්තයි කියලා
අපි මේ භික්ෂුව මේ කාලෙත් එහෙමයි. එයා අනිත් අය ගැන හිතනවා, වතුර ගේනවා, මල් ගේනවා. එයාගේ හිත හරිම සුන්දරයි. එයා විමුක්තියටපත් වෙලා ඉන්නේ. එයාට චෝදනා කරන්න එපා. එයා සාංශාරික පුරුද්දක් වශයෙන් කියලා විස්තර කරනවා. දැන් ලස්සන ජාතක කතාව. දැන් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ ඒක පෙන්නලා දෙන්න හදන්නේ? ඒ කියන්නේ හිත ලස්සන මිනිස්සෙක් හිටියොත් ඒක හැමෝටම හොඳයි. හැමෝටම යහපතයි. ඒ වගේම හිත දුෂ්ට අසික්කිත ඒ වගේ මිනිස්සෙක් හිටියොත් එයා හදන හැදුන්නේ නැති වුණොත් එයා යන තැන ඉවරයි. අ බ්ලැක් හෝල් එකක් වගේ. ඉරක් වගේ වෙන්නත් පුළුවන් බ්ලැක් හෝල් එකක් වගේ. ඒ කියන්නේ තමන්ගේ එනර්ජි, තමන්ගේ ශක්තිය අනිත් අයට බෙදලා අනිත් අය ශක්තිමත් කරලා අනිත් වැටිච්ච අය නැගිට්ටවල මේ විදිහට තමන්ගේ හිත තියාගන්නත් පුළුවන්. ඒ වගේම තමන් එක කතා කරොත් ඒ මිනිස්සුන්ට ජීවිතේ එපා වෙනවා. තමන් එක කතා කරොත් මේ මිනිස්සු කඩාගෙන වැටෙනවා, බලාපොරොත්තු සුන් වෙනවා. ජීවිතේ අපේක්ෂා බංගත්වයට එහෙම වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නෝනේ අපි අසුරු කරන මනුස්සය අති බහුතරයක් ගත්තම ගොඩක් ඩාර්ක් කෙනයි. ඒ කියන්නේ දුර්වල ශක්තියින් තියෙන මිනිස්සු. හැබැයි සමහර මිනිස්සු ගත්තම එහෙම නැහැ. ඒගොල්ලෝ හරි පරමාණුක වගේ හැමතිස්සෙම ඒගොල්ලෝ කොච්චර දේවල් විනාශ වුණත්, කොච්චර දේවල් Tamanට නැති වුණත්, කොච්චර දේවල් කඩා වැටුණත් එයාලා සැලෙන්නේ නැහැ. ඒක තමයි බුදුදහම. ඒක තමයි ධර්මය. ඒක තමයි අපි ඇති කරගත යුතු ආධ්‍යාත්මික ශක්තිය. භෞතික දේවල් මේ පරිසරයේම විනාශ වුණා. මේ තියෙන බිල්ඩින් කඩාගෙන වැටුණා. මේ ගස් කොළන් නැතුන මම කවදාවත් ඒකයි ගණන් ගන්නයි. මීට වඩා ලස්සනට ඒව නිර්මාණය කරනවා. ඒකයි අපි ඒකෙන් සැලෙන්නේ නැහැ. හරි තීර පරණේව කැඩලා ගියාම අලුතෙන් ඊට වඩා ලස්සනට හදන්න පුළුවන්. ගස් ගලවගෙන වැටුනම අපි ඒක ඊට වඩා ලස්සනට ඉඳන්න පුළුවන්. ඔව් ඒකයි. ඒ නිසා මේ භෞතික දේවල් ඒව කඩාගෙන වටනකොට හිත ඒකත් ඒ කඩා වට ගන්න හොඳ නැහැ. ඒ දහම ඉගෙන ගන්න ඕනේ. ඒ දහම පුහුණු කරන්න ඕනේ. ඒකට තමන්ගේ සිත අනිත් පැත්තට කරකවන්න ඕනේ. දැන් අපි කියනනේ බුදුහාමුදුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එකක් තමයි රෝම ධාතුව අනිත් පැත්තට කරකැවිලා තිබුණේ කියන දක්ෂිනාවර්ත. ඒ කියන්නේ මේ එයාගේ හිතන විදිය වෙනස් තියෙනවා. ඒක කරගන්න ඕනේ. එහෙම කරොත් තමන්ගේ අතුලාන්තයේ මං අදාගත්ත ප්‍රතිරූපේ ටික ටික දිය වෙලා යනවා. කණෙන් අහන බණ තමන්ට ප්‍රායෝගික වෙනවා තමන්ගේ හදවතින් හිතින් ජීවිතේ. අත්දැකීම් වලින්. ඒක තමයි දැන් මෙහි නේ හැම කෙනෙක්ටම මම පුහුණු කරන්නේ අමුතු බණක් නෙවෙයි. ඕක තමයි පුහුණු කරන්නේ. ඉතින් ඕක කියන්න ලේසි. අයි කණ්ඩායමක් වශයෙන් දැම්ම ගමන් අයි තමන්ගේ අර පොදු සත්ත්ව ගතිගුණ ටික මතුවේ. තමන්ගේ අයිතිය, තමන්ගේ කෑම, තමන්ගේ වැඩේ ඒක ටික මතුවේ. අයිත් ඉතින් අයිත් ගෙනල්ලා අයි මතක් කරලා දෙන්න. හ්ම්. එහෙම තමයි ඉතින් යන්න වෙන්නේ. ඉතින් මොනවා කර සසර කුසල් අඩු වුණාම මතක් කරනකොට හරි ඒක හිත මේ වෙලාව ඒක නැගිටලා යන්න ඕනේ. වැටෙන්න හොඳ නැහැ. එහෙම චුට්ට චුට්ට හරි එහෙම මේ පාරේ යන්න ඕනේ. එකිනෙකාට වෛර කර, එකිනෙකාට පරිගණිමි, එකිනෙක කෙනාගේ තරහ පිරිමාම එහෙම යන්න බෑ. ඒතකොට මේ දවස් දවසේ එහෙම අපි තරහ පිරිමහන දවසක් මාසයක් ගියොත් ඒ මාසෙම අපරාධයි. අපේ ජීවිතේට කුසල රැස් කරගන්න තීච්ච එක නැති වෙලා ගිහින්. තරහක් තියෙනවා නම් ඉක්මනට ඒක කියලා බැලලා කතා කරලා විසඳලා ඉවරයක් කරගන්න එක ලේසි. ඒක ඇත්තටම දවස් ටික අපරාධයක් නෑ. ඒක වෛරයට පෙරලා ගියාම අමාරුයි. ඒක. හරි. ඉතින් ඒක නිසා දැන් අපේ ඔය ජාතක පොත තියෙන ඔයගොල්ලෝ ඒව බලන්නේ. ජාතක පොත ගත්තාම කුරුණෑගල යුගයේ ලියවිලා තියෙන්නේ ජාතක අට කතාවලින්. නමුත් ඒකේ තියෙන හරි ලස්සනට අපේ ජීවිතවලට ගන්න ඕන මේ අපිට කුසල රැස් කරගන්න පාරවල්. උපදෙස් විමර්ශන බුද්ධිය වැඩි කරගන්න විදිය. අපි හිතන විදිය පළල් කරගන්න විදිය. දැන් උදාහරණයක් කියනවනම් අපිට අපි ඉස්කෝලේ යන කාලේ දහම් පාසලේදී අපිට අපන්නක ජාතකය කියලා දුන්නා. ඒ මොකද්ද අපිට ඒ ජාතකය තුළ අපේ හංගල තිබුණේ දුර්වල නායකයෙක් හොයාගත්තොත් මොකද්ද වෙන්නේ කියන්නේ. නමුත් අපේ පන්සල් වල ඒක තිබුණාට අපි ඒක ප්‍රායෝගික තලෙන් දැක්කේ නැහැ. නමුත් දැන් අද අපි ඒක දකිනවා. මිනිස්සුන්ට නායකයෙක් හරියට තෝරගන්න බැරි නිසා රටක්ම විනාශ වෙච්ච එක. ඊළඟට මේ තව ජාතක දේශනාවක් තමයි ඔය කියන්නේ ගලව ගන්නාගේ ලේබිය බොන එක. දැන් මම ඒක තමයි මේ පඳුරේ ගලා ඇවිල්ලා වැද්දෙක් ගලව ගන්නවා. ගලව ගන්න එකාගේම මස් කන්න හිතෙනවා. ඉතින් එහෙම මිනිස්සු අතර ඒත්යි බෝධිසත්වයෝ මොකද කරන්නේ? ඒකෙන් තමන්ගේ ආපු කාර්ය ඩියුටි නැති කරගන්නේ. ඒ තමන් ආපු මරන්න ආපු මිනිස්සයා පාර පෙන්නලා ගමට යවලා ඌව ගලව ගන්න. ඒක තමයි බෝධිසත්ව චර්යාව. ඒක තමයි පරාර්ථ චර්යාව. ඒක තමයි බුද්ධත්වයේ කරා ගෙනියන චින්තනය. ඉතින් ඒකෙන් අපිට කියන්නේ මොකද්ද? අපි උදව් කරනකොට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒතර අපි උදව් කරන්න ගිය සතෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන ඌ පෙරලා අපිට ගහවි.
උඹ කරන්න ඕනේ නැවත උගැහුවයි කියලා තරහ වෙන එක නෙවෙයි. උඹට ජීවිතේ අවසන් කරගන්න ඕන නම් සංසාරේ අවසන් කරගන්න ඕන. උඹ උටම පාර පෙන්න. මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙලා මේ පටිසෝතගාමි චින්තනය වශයෙන් දේශනා කරත් ඒකමයි. මොකද්ද දේශනා කරේ? දැන් මේ අගුණ කියන්නාටම ගුණ කියන්න. නොදෙන්නාටම දෙන්න. වෛර කරන්නාටම මිත්‍සිත පතුරවන්න. බොරු කියන්නාටම ඇත්ත කියන්නේ කියන්නේ. එයා පුරුදු කරපු රටාව තමයි තව කෙනෙක්ට ගැලවෙන්න යන්න තියෙන පාර. ඒ වගේ ගොඩක් ඒ දේවල් වල අපේ මම හිතන්නේ ලෝක ඉතිහාස ඉන්දියාවේ වගේ ඇති සමහර ග්‍රීසිය වගේ රටවල් වල ඇති ඒ වගේ පුරාතන ඉගැන්වීම්. නමුත් අපේ වගේ රටක තියෙනවා. ඉතින් ඒකෙන් මිනිස්සු අතර ප්‍රයෝජන අරගත්තේ නැති එකේ පාපය තමයි ලංකාවේද ලංකාවේ අති බහුතරයක් මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ. ඒ නිසා තමයි මේ රටක් වශයෙන් පරිහානියට ගිහිනවා. ගමක් වශයෙන් පරිහානියට යන්නේ. නගරයක් වශයෙන් පරිහානියට යන්නේ. ඊටාමත්ම පොදු මිනිස්සු ටිකක් තමයි තමෝම ගැන හිතලා වැඩක් කරන්නේ. දැන් මේ වෙලාවේ වහින. මේ වැස්ස වහිනකොට වැස්ස වගේ අපිට අපේ ජීවිතය හදාගන්න. වැස්ස වහිනකොට මෙතෙන්ට විතරයි වහින්නේ. අතෙන්ට විතරයි කියලා වහින ප්‍රදේශය ඔක්කොම වහින. පායනකොට අවුවත් නෙමෙයි. පායන හැමෝටම පායන. ඒ වගේ අපේ හිත අපේ නෑදෑයෝ අපේ යාළුවෝ අපේ කියලා නැතුව මගේ නැතුව කරනකොට කවුද විවිධ කවුද සුදුද සිංහලද දෙමළද මුස්ලිම්නේ අපි අපේ ජීවිතේ විවෘත කරන හැමෝටම මනුෂ්‍ය වර්ගයාට ඒකයි පරාර්ථය. ඉතින් ඒක නිසා ඒක තම තමන් දැන් මෙතනට මංගාවට එන්නේ භාවනාවට සතහනාරි මහාන වෙන්නාරි එන්නේ මේක අහලා මම මේකෙන් ගැලවිලා යන්න ඕන. මේ සංසාර තාප්පේ මේ ගැලවෙන්න ඕන. මේ ජීවිතේ හරිම ආදීනමයි දුකයි. මේක වෙහෙසයි. මේක මම්මුලා වෙච්ච එක. මේකෙන් ගැලවෙන්න ඕන කියලා නේද? කන්න බොන්න අනිත් බෞද්ධ වරප්‍රසාද අතුවේ ඉන්නේ පොඩි දෙනෙක්. ඊට එහාට ගිහිල්ලා ගොඩක් මිනිස්සු යමක් තේරුම් අරගෙන එන්නේ බණ අහලා. එතකොට ඒගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඒ ආපු කාර්ය ඉෂ්ට කරගන්න. එයාගෙන ස්වයං ප්‍රත්‍යක්ෂාවක් කරන්න. ඒ ඉලකේනාම තමන් ගැන අහිතන්න ඕනේ. මම උන්වහන්සේ මෙහෙම දේශනා කරා. මගේ හිත ඒ විදිහට දැන් වැඩ කරනවා. වැඩ කරන්නේ නැත්නම් මම කොහොමද නැවත ඒ විදිහට කරන්නේ? කල්පනාව ඒ විදිහට කරකවා ගන්නේ කොහොමද? දැන් මම ඇවිල්ලා තැනට හුරු වෙලාද? දැන් මම මේ තැනට හුරු වෙලා ඒකේ ආධිපත්‍ය මුක්ති විඳිනවද? නැත්නම් මම ආපු ඒ කුසල් සම්පාදනය කරගන්නවා. හිං කුසල ගවදී කුසල ඇති කරගන්නවා. මම දැන් ඇවිල්ලා මේකෙන් සීමාවක් හදා මේකෙන් කොටුවක් හදා ඒකට බැඳලා ජීවත් වෙනවද? මම මගේ ඇතුළාන්තය ඇති කරගත්ත සීමාවන් කොටු බැඳි ලිහලා දානවා. ඒක කාලයක් යනකොට වෙන්නේ තැනකට හුරු වුණාම එතන ආධිපත්‍ය බල්ලෙක් පුරත් එහෙමයි. ඒ වගේ තමයි. දැන් මම මහණෙල මට කලින් ගොඩක් පස්සේ මහණෙල උන් වැඩ කරන්නේ එහෙම. එතකොට එහෙම හිතනවා කියන්නේ මොකද්ද? මේ සීමාවට තමන් කොටු වෙලා බැඳිලා අයිතර ගිහි ගෙදර හිටපු වගේම චින්තනයක් වෙනස් විදිහට නඩත්තුනවා. එතකොට ඒ තමන්ට නිදහසක් නැහැ. තමන් රාමු වෙලා. ඇත්තටමයි මහන්නේ තියෙන අතුලාන්තේ දාගත්තු ඒ රාමු බිය කරලා දාන. ඒ සීමාවල් පණින්. එතකොට මොකද වෙන්නේ? ඒක වෙලාද කියලා තමන් ස්වයං ප්‍රත්‍යක්ෂාවක් කරගන්න. එහෙම කරගත්තාම තමන්ටම තේරෙනවා මම කියන එක තේරෙනවා. මම එහෙනම් දැන් අර උන්වහන්සේ කිව්වා. ඉන්නතර මීට වඩා ලස්සනයි කිව්වා හැමෝම හිතනවා නම් එතකොට වැඩ කියන්න ඕනේ නැහැ කරනවද? එතකොට ඒක ඇත්තට ගලපන්න ඕන. ඒ කරපු දේශනාව ඒ කෑල්ල මට ගැලපෙනවද නැද්ද? මම එහෙම කෙනෙක්ද නැද්ද? ලෙඩ මම මගේ සැපේ හොයන කෙනෙක්ද තාමත්? ඒ නිසා මගේ සැපේ සදාකාලෙටම අතහැරලා දාපු කෙනෙක්. ඒක තමන් තනියෙන් හොයන්න. ඉන්න වෙලාවට ඒක දැන් අනිත් අයත් එක්ක කතා කරගෙන තමන් හිතන්න ඕන. මං ආවේ තාමත් අමාරු කාර්යයකට. ඒක බුදුවරු මුනිවරු කරන වැඩක්. ඒ වැඩේ කරන්න මම ආවේ. දැන් මං ඇවිල්ලා නැවතර පරණ චින්තනයම නඩත්තු කරනවද? නැත්නම් මගේ චින්තනය වෙනස් වෙලා පරණ එක විනාශ වෙලා ගිය වෙලා මැරිලා ගිහිල්ලා. මම ආර්ය જાති ඉපදිලා. දැන් මංගුලිමාල කිව්වේ මගේ උපත්තිය නේ මාළුතයි උපතක් ලැබුවා කියන්නේ. ඒ උපත ලැබෙනවා කියන්නේ තමන්ගේ හිත වෙනස් වෙනවා. ඒක මට වෙලා. ඒක වෙලා නැත්තම් අයි පටන් ගන්න අලුත් වෙන්නේ. දැන් අද තමයි ආ පළවෙනි දවස්. අද තමයි මම මේ වෙනස් විතර වෙනස් කරන්න ඕනේ. අද මේ මොහොතේ මම එහෙම කරන්න ඕනේ කියලා කරා වෙනස්. ඒ වෙලාවට ඒක ප්‍රත්‍යක්ෂා කරලා වෙනස් කරගන්න. එහෙම නැති වුණොත් හිර වෙනවා. එහෙම නැතුනොත් කොටු වෙනවා. එහෙම නැතුනොත් දැන් මේ රටේ පූජකයෝ ඉන්න ගොඩාරියක් නේ. ආමුදුරු 40000ක් විතර ඉන්නේ.
අපි එකෙන් 2000ක් විතර අයින් කරනවා. ඊටු 39000ම මොකද්ද කරන්නේ? අර ගිහින් මිනිස්සු කරනවා වගේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න. තමන්ට එකතු කරගන්න. බැංකු පොත් පුරව ගන්න බලනවා. ඉඩම් පුරව ගන්න බලනවා. ඒවා කොච්චර දුකටපත් වුණත් මිනිස්සුන්ට ඒවා බෙදලා දෙන්නේ. තමන් ඒ කොච්චර දුකටපත් වුණත් පරාර්ථය දෙන්නේ. අර අයිත් නා සාමාන්‍ය ගියෙක් වශයෙන්ම නේද? ලංකාවේ හාමුදුරුවෝගේ කවුන්ට් ගැන කොච්චර තියෙනවද? දැන් මේ වගේ අවස්ථාවක කොච්චර ඒවා බෙදලා ඉස්පිරිතාල හදලා දෙන්න පුළුවන්. පාසල් හදලා දෙන්න පුළුවන්. වෙන පොදු වැඩවලට දෙන්න පුළුවන්. ඉතින් බහුතරයක් ඒකටම නැවත කෙනෙක් තමන්ගේ සීමාවට අඩත්තු කරන්න ගියොත් වෙන්නේ ඒ අර හාමුදුරුවන්ට වෙච්ච දේමයි. අයිත් තමනුත් තමන් වටා දේවල් එකතු කරගන්න. පිරිස එකතු කරගන්න යනවා. ධනෙ එකතු කරගන්න යනවා. බලය එකතු කරගන්න යනවා. ඔය එතකොට අයිත් අර ගොඩට වැටෙනවා. අයිත් ගිහලා අර පොදු කුලකයට වැටෙනවා. එතකොට අයිත් ගිහි චින්තනයක් නරක් සිවුරෙන් වෙනස් සිවුරෙන් පැවිද්දේ චින්තනයෙන් නැවත ගිහින් පාඩම. ඒක නිසා තමන් මරණ වෙලාවට තමන් ඒකෙන් තමන්ට මේ තමන්ගේ පිනට තමන්ගේ කුසල විපාක වලට දේවල් ලැබෙනවා. ඒ ලැබෙන දේවල් තමන්ගේ නමින් තියෙන්න ඕනේ. ඒවා අනිත් අය භුක්ති විඳිනවා දැකලා සතුටු වෙනවා. ඒවා අතහැරලා දාන්න ඕනේ. ඒවා අපි මල පහ ගිහලා টয়ලට් එකට දානවා වගේ ඒවා අයින් කරලා දාන්න. හැම වෙලාවෙම ප්‍රෙස් පිටේ ඉන්න ඕනේ. දැන් මරුණා ආවේ empty එකේ ඉන්නෙත් empty යනකොටත් empty කිසි දෙයක් නැහැ. අච්චරයි. ඉපදින දවසේ අපි කිසි දෙයක අපි අයිතිය කියන්නේ මුළු සක්විති රජ පවුලක ඉපදිලා තිබුණත් ඒ ඉපදිච්ච පොඩි එකාට කියන ඔයාගේ තාත්තා සක්විති රජ ඔයාට තමයි මේ කියන ඌ සත පහකට ගණන් ගන්න. ඒ වගේම කිසිම දෙයක් නැති මිනිස්සෙක් ඉන්නවා. ඒ කියන්නේ ඉපදිච්ච වගේ හැමදාම ඉන්නේ විදියට. තමන් ගොළුවට මට මෙච්චර තියෙනවා අච්චර තියෙනවා අච්චර තියෙනවා මෙච්චර තියෙනවා එහෙම නැහැ. තියෙනවා. ලැබිච්ච හැමදේම බෙදලා දීලා. හැමෝම මේක වෘත්ති විදිහට ප්‍රයෝජනෙට ගන්න එච්චරයි. හවුද? කාල බීලා ඕගොල්ලෝ සතුටින් ඉඳලා යන්න මං යනවා. ඒ වගේ. ඒ නිසා දැන් ලංකාවේ බහුතරයක් ස්වාමින්වහන්සේලා පූජකයෝ ඊළඟට කුරුක් කළා දෙමළ ඉන්නේ හිඳුකෝ ඒගොල්ලෝ ගොඩාක් අය ලංකාවේ ඉන්දියාවේ මැරෙනකොට කෝටි ගණන් ධනෙ තියෙනවා. තමන්ගේ පොත්වල. හැබැයි තමන්ගේ පැත්තේ ඉන්න ඉගෙන ගන්න ඉස්කෝලයක් නැති ළමයි, ඉස්පිරිතාලේ ඇඳක් නැති අය, තමන්ගේම සමාජ පන්සලේ වැසිකිළියක් නැහැ කෝටි ගණන් පොත්වල. එහෙම භික්ෂුවක් වෙන්න එපා කවදාවත්. දේවල් කෑම බිව පරිහරණය කරා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තමන් හැමදාම ඒ ආපු විදියට මීනන මක් පැවිදි වෙච්ච දවසේ තමන් සතුව සිවුරයි පාත්‍රයේ තිබුණා සිවුරු ටික ඒ විදිය හැමදාම ඒක. පාවිච්චි කර ඒක හැමදාම තමන් ප්‍රත්‍යක්ෂා කරලා හැමදාම තමන් මේක තියාගන්නවා. මට ලෙඩට සල්ලි ඕන. මට අරකට මේකට කියලා එකතු කරගත්තොත් පරාදයි. අයිතර පොදු කුලකයටම ගිහිල්ලා වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ හිතන විදිය වෙනස් කරගන්න. ඒක ගැන ස්වයං ප්‍රත්‍යක්ෂාවක් කරන්න. එතකොට අපි මේ ඉන්න තැන මීට වඩා සේවයක් පොදු සේවයක් කරන්න පුළුවන්. ඒ කරගන්නවටත් වඩා ඊට අනන්ත ප්‍රමාණ කුසල් රැස් කරගන්නත් පුළුවන්. එතකොට ඒකට මොකද්ද වෙන්නේ? තමන්ගේ සැපය, තමන්ගේ උවමනාව තමන්ව අතහැරලා දාන්න ඕනේ. ඇත්තටම අතහැරලා දාන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේ ගාවට කවුරු හරි එන්න කියලා මොකද්ද? කයත් ජීවිත ආසාවක් අතහැරලා. ඒ කියන්නේ තමන්ව අතහැරලා ඉන්න කියන්නේ. ඒ තමන් අතහැරලා කියන්නේ තමන්ට සැප හොයන එක අතහරින්න කියලා කියන්නේ. දැන් අපි අන්න ඒක ඒ පාඩේ හැමතිස්සෙම බලන්න. තමන්ට දේවල්ද හොයන්නේ. තමන් අතහරින විදියක්ද හොයන්නේ. තමන්ට දේවල් ලැබුණොත් නැවත අර අනුසෝතගාමී චින්තනය වැඩ කරන්න. තමන් අතහරින විදියට වැඩ කරනකොට පටිසෝතගාමී චින්තනය වැඩ කරනවා. ඔයක තමයි විපස්සනා. ඔක මට කියන්න පුළුවන්. මේක ඕගොල්ලෝ සීපත් දැන් මේ රෙකෝඩින් උත් කරනෝනේ. මේව මාසෙකට සැරයක් හරි අහලා ඔළුවට දාගෙන ඒ විදියට තමන්ගේ ජීවිතේ හැඩගස්සන. ඒ හැඩගස්සන්න යනකොට මායя ඇවිල්ලා. මායя කියන්නේ තමන්ගේ හිතේ ස්වභාවයක් ඇවිල්ලා කියන්නේ ඔයා ඔහොම ජීවත් වුණොත් ඔයාට සියලු දේවල් නැති වෙනවා. ඔයාට කිසිම දෙයක් නැහැ ලෙඩකට. එතකොට කියන්නේ මට කිසිම සියලු දේවල් නැති කරගන්නනේ මං ආවේ. මං ආවේ සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත් ආයේ. සියලු දුකින් නිදහස් වෙනවා. ඉතින් මට අයිතිවාසිකම් තිබුණොත් මම ඉන්නවනේ. මම හිටියොත් මට සියලු දුකම තියෙනවා. ඒකට මට ආපු වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිතුවිලි වලට මම තැනක් දෙන්නේ නැහැ. මම දන්නවා මම ආරය කියනකොට ඒක ඉවරයි. ඒක අඳුරගත්තාම අතුරු දහංග. ඒ විදිහට තමයි තමන්ගේ ජීවිතය හදා ගන්න ඕන. තමන් ඒ විදිහට තමන්ගේ හිත හදා ගන්න ඕන. හිත වෙනස් කර ගන්න ඕන. ඒක නම් තමන්ගේ චින්තනය, ඒක නම් තමන්ගේ
හදවත එක නම් හදවතේ පතුල ඒක ගැලවිලා යනවා. ඒ නිදහස් වෙනවා. එහෙම නැත්නම් ඒක ලෝකේ කියයි ආයා විශ්වාවක් නෙවෙයි. එයා වැඩක් නැති. ලෝකේ කිව්වට අතුලාන්තේ පිරිසුදු. ලෝකේ කිය ඔයා තමයි විශ්ව, ඔයා තමයි හොඳ, ඔයා තමයි නියම කියලා. හැබැයි තමන්ගේ ඇතුළ කුණු පිරෙන නම්, උවකන, තමන් ජීවිතය ආසාව අල්ලගෙන නම්, සැප අල්ලගෙන නම් මොකද වෙන්නේ? ලෝක කොච්චර හොඳ කිව්වත් වැඩක් නැහැ. තමන් දන්නවා තමන් ගැන. තමන් දන්නවා තමන් ඊට පරාර්ථීයයිද ආර්ථමාර්ථකාමීද? තමන් පටිසෝතගාමීද අනුසෝතගාමීද? තමන් එකතු කරන කෙනෙක්ද? තමන් එකතු කරන්න හදන විට අතහැරලා දිය කරලා දාන කෙනෙක්. ඒක තමන් දන්නවා. ඒකේ අහමදල් බුදුහාමුදුරුවෝ කියන්නේ සමහර තැන්වල ප්‍රත්‍යක්ෂා කරන්න කියනනේ මෙහෙම. මොකද ප්‍රත්‍යක්ෂා කරන්නේ මම ඉපදිච්ච කෙනෙක්, මම ඉපදුණු මම මරණය උරුම කරගෙන ඉන්නේ. තාන සූත්‍රයේදී කියන්නේ සටහන් කරලා තියෙන්නේ. ඒකදී කියනවා අන්න ඒක හිතන්න. මම ඉපදුණා මම මැරෙනවා අනිවාර්යයෙන්. මම ලෙඩ වෙන කෙනෙක්, මම ලෙඩවීම නැති වෙච්ච කෙනෙක් නෙවෙයි. මම වයසට යන කෙනෙක්, මම වයසට යෑම නතර වෙච්ච කෙනෙක් නෙවෙයි. මම මැරෙන කෙනෙක්, මම මරණය ඉක්මවාගේ. එහෙම හිතනකොට ඒ අප්‍රමාදී වෙනවා. එයාට අතහරිනවා. ඒ ටික අත්හැරලා ගියාම තමන්ගේ ජීවිතේ සදාකාලික බවක් පෙරලා ඔහේ තමන්ගේ හිත හිතන. අන්න ඒ වගේ එකට තවත් මං කියන්නේ එකතු කරගන්න. අර මෙහෙම මගේ හිත වෙනස් කරගන්නවද? මට සැප හොයනවද? මම මාව අතහැරලා දානවා. එහෙම හිතන්න. එහෙම විටින් විට හිතනකොට තමන්ගේ අර සාංශාරික පුරුදු වෙච්ච හිත තමන් සැප හොයනවා, තමන් ගැන හොයනවා, තමන් වටා ලෝකය හදනවා. ඒකෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒවා සීපත් කරන්නේ නැත්තම් සීනුවන එළඹව ගන්නේ නැත්තම් අරවටම අහු වෙලා යනවා. එතකොට අවවාදයක් දුන්නට ගණන් ගන්න දැඩි වෙනවා, නුරුස්සනවා. එතකොට හිතනවා මේක මෙයාම විනාශ කරන්න ඇවිල්ලා. එහෙමයි හිතෙන්නේ. හැබැයි 100 නුවණ දෙන කෙනාට තියෙනවා ආයා දන්නවා. මගේ අඩුපාඩුවක් කිව්ව මම මේක හදා ගන්න ඕනේ එච්චරයි. හරි. අදට දේශනාව එච්චරයි. ඒගොල්ලන්ට මේවා හොඳට අහන්න. එකපාරක් ඇහුනොත් සමහරට ඇහෙන්නේ වෙන ලෝක වලට යන්නේ. අයිත් මේ රෙකෝඩ් වෙලා තියෙනවනේ. නැවත මේවා කියව 5-6 පාරක් අහන්න. අහලා සිහිපත් කරගන්න. එතකොට තමයි තමන්ගේ උඩ සිවුර කොහොමද තියෙනවනේ. අතුලාන්තයේ ඇත්තටම ආධ්‍යාත්මික පැවිද්දක් ලැබෙන්නේ. අතුලාන්තයේ ඇත්තටම පිරිසුදු වෙලා යන්නේ. අතුලාන්තයේ ඇත්තටම තමන් පැවිදි වෙච්ච දවසේ ආපු ශ්‍රමණ කෘත්‍ය, ඒ හිතේ නිවීම, ඒ මමත්වයේ දියවීම, ඒ සාංශාරික ගැලවීම සිද්ධ වෙනවා. මෙහෙම කරගන්න ඕගොල්ලොන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.